ඔයාලා සියලු දෙනාම ඉතාලතරෙන් පිළිගන්නවාද සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එකට. ඉතින් බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලුවා ෂර්ට් එක මසා ගන්න ආකාරය කියලා දෙන්න කියලා. ඉතින් අන්නේ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු කරන්න තමයි මෙන්න මේ ලෙසන් එක අද මම තෝරගත්තේ. ඉතින් කාන්තාවන්ට වගේම පිරිමි අයටත් අද මෙන්න මේ ලෙසන් එක බොහොම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ ෂර්ට් එක නිවැරදිව විද්‍යානුකූලව කොහොමද බ්ලොක් ක්‍රමයට කරගන්නේ කියලා තමයි අද මම ඔයාලට මේ ලෙසන් එකෙන් කියලා දෙන්නේ. ඉතින් තව මාස කිහිපයකින් සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා. ඉතින් මෙන්න මේ අවුරුද්ද වෙනුවෙන් බොහෝ දෙනෙක් අලුත් ඇඳුම් මිලදී ගනිමින් තමන්ගේ අවුරුද්ද සමරන්න සූදානම් වෙනවා. ඉතින් මේ එන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔයාලට සර්ණිකියාවට අත්වලක් කියන මාතෘකාව යටතේ වීඩියෝස් කිහිපයක් කරන්න ඕන කියලා මට හිතුණා. ඉතින් මෙන්න මේ ලෙසන්ස් වලින් ඔයාලට එදිනෙදා එන කස්ටමර්ස්ලට ඔයාලගේ ඇඟින් මෙෂර්මන්ට්ස් ගන්න විදිහට නොවේ. ඒ කියන්නේ මේක තොග වශයෙන් කරන බිස්නස් එකක් විදිහට තමයි මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට අපිට එදිනෙදා අප ළඟට එන අයගේ නම් අපි වෙන වෙනම මෙෂර්මන්ට්ස් ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි බිස්නස් එකක් විදිහට තොග විදිහට කරනවා නම් අනිවාර්යයෙන්ම අපි සයිස් chart එකකටම යා යුතු වෙනවා. ඉතින් මෙන්න මේ සයිස් chart එකක් ආශ්‍රිත කරගෙන මෙන්න මේ ෂර්ට්ස් කොහොමද මසාගන්නේ කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මම මේ පෙන්නන සයිස් chart එක ඔයාලා හොඳින් බලන්න. මේකේ sizes කිහිපයක් තියෙනවා. ඒ තුලින් ඔයාලට පුළුවන් මෙන්න මේ ෂර්ට්ස් මසා ගන්න. ඒ වගේම මම මෙතන දීලා තියෙන sizes වලට අමතරව මේකේ අඩුවන ප්‍රමාණයට අඩුවන sizes වලටත් ඔයාලට කරගන්නේ කොහොමද කියලා මම මේ ලෙසන් එක කරගන්න අතරතුර ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඔයාලා දන්නවා අපේ ටේලර් ෂොප් එකකට ගියාම බොහෝ ටේලර් ෂොප්ස් වල ඔයාලා දැකලා ඇති එයාලා ගාව sizes වලට මසාගත්තු ෂර්ට්ස් කිහිපයක් තියාගෙන ඉන්නවා. ඉතින් අපි ෂර්ට් එක මහන්න ගියාම අපේ කොලර් සයිස් එක අහලා එයාලා මේ ෂර්ට් එක අපට අඳින්න දෙනවා. එතකොට ඒ ෂර්ට් එක තුලින් අපේ ශරීරයට වෙනස්කම් කරගන්න ඕනේ නම් අපි හිතමු අපිට ස්ලීව් එක කොට කරගන්න ඕන. එහෙම නැත්නම් අපිට ස්ලීව් එක දික් කරගන්න ඕන. තව චුට්ටක් මේකේ චෙස්ට් එකෙන් වැඩි වෙන්න ඕන. අන්න ඒ වගේ දේවල් එයාලා සටහන් කරගන්නවා. ඒ නිසා එයාලා වෙන වෙනම හැමෝගෙම මෙෂර්මන්ට්ස් ගන්නෙ නැහැ. එයාලා ගාව තියෙන මේ ස්ටෑන්ඩඩ් chart එක අනුව තමයි එයාලා ෂර්ට්ස් නිර්මාණය කරන්නේ. එතකොට පොඩි කුඩා වෙනස්කම් කරමින් එයාලට ඉතාමත්ම පහසුවෙන් මේ ෂර්ට් එක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම අද ඔයාලට මෙන්න මේ size chart එකක් ගෙනාවේ මෙන්න මේ දේ පහසු කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේක පුළුවන් විස්කෝස් මැටීරියල්ස් වලින් ලිනන් වලින් අද වන විට බොහෝමයක් මෙන්න මේ වගේ printed materials වලින් ෂර්ට් කරනවා. ඒ වගේම plain colors ලිනන් වලින් ෂර්ට්ස් තියෙනවා. ඒ ගොඩාක්ම මිල අධිකයි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ෂර්ට්ස් සඳහා යන මැටීරියල්ස් වලට යන වියදම, එතකොට ඔයාලට කරන්ට් එක, ඒ වගේම ඇසසරිස් වලට ඒ යන වියදම් සියලුම දේවල් අඩු කරගනිමින් සහ ඔයාලට කුඩා ලාභයකුත් තබා ගනිමින් ඔයාලට පුළුවන් සාධාරණ ව්‍යාපාරයක් කරගෙන යන්න. ඉතින් අද මෙන්න මේ ව්‍යාපාර කරගන්න ක්‍රම බොහෝමයක් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඔන්ලයින් බිස්නස් එකක් විදිහට කරන්න. එහෙමත් නැත්නම් ඔයාලගේ නිවසේ යම්කිසි කොටසක් තියෙනවා නම් එතන ඔයාලට මේ ෂොප් එකක් විදිහට කරගෙන යන්න පුළුවන්. තවත් ක්‍රමයක් තමයි වෙළඳ පොලේ බොහෝමයක් අපි දැකලා තියෙනවා shops තියෙනවා. ඉතින් මේ shops එක ඔයාලට ගිහලා කතා කරලා ඔයාලගේ ව්‍යාපාරයට ඇණවුම් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ක්‍රම තියෙන නිසා ඔයාලා මේක ලොකුවට හිතන්න එපා. එකපාරටම අපිට ලොකු බිස්නස් එකක් කරන්න බෑ මම හැමදාම කියනවා වගේ. ඒ නිසා කුඩා ප්‍රමාණයක් මසා බලන්න. එතකොට ඔයාලා මේක පිළිවෙලට නීට් එකට ලස්සනට කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඉල්ලුම් කරුවන් වැඩි වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ බිස්නස් එක සාර්ථක කරගන්න. ඒ වගේම තමයි මෙන්න මේ ෂර්ට් එක මසාගත් ආකාරය මම ඔයාලට පෙන්නන්නම්. මේක මෙන්න මේ වගේ ෂෝට් ස්ලීව් එකක් තමයි කරලා තියෙන්නේ. රෙගියුලර් ෆිට් ෂර්ට් එකක් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ බොටම් එක මම ස්ට්‍රේට් බොටම් එකක් තමයි දාගෙන තියෙන්නේ. අපිට ටේල් බොටම් එකක් තියෙන විදිහට උනත් මේ ෂර්ට් එක කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි මේක ඉදිරිපස මයිටර් ෆ්‍රන්ට් එකක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරිපස ප්ලැකට් එක අපි හඳුන්වනවා මයිටර් ෆ්‍රන්ට් එකක් කියලා. ඉතින් මේ ෂර්ට් එකේ මේ බ්ලොක් ක්‍රමයට අපි කරාම මෙන්න මේ වගේ ඉතාමත් ලස්සනට ඇඟට නීට් එකට නිවැරදිව කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මම මේ පෙන්නන මෙෂර්මන්ට් chart එක හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඔයාලට මේකේ කිසිම ගැටලුවක් නැතුව ෂර්ට්ස් මසා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අද මම ඔයාලට මේක කොලර් සයිස් එක 16 කියන සයිස් එකෙන් තමයි මම ෂර්ට් එක මහන්න කියලා දෙන්නේ. ඒ වගේම මෙන්න මේ ෂර්ට් එකක් තුලින් මෙෂර්මන්ට්ස් ගන්න කොහොමද කියන එකත් ඔයාලට කියලා දෙනවා. මම හිතන්නේ ඒක බොහොම වැදගත් වෙන කරුණක්. එතකොට අපිට සයිස් chart එකක් නැත්නම් ෂර්ට් එකක් තුලින් මෙෂර්මන්ට්ස් අරගෙන පවා කරගන්න පුළුවන් ආකාරයට අද මම ලෙසන් එක හදලා තියෙන නිසා මම හිතන්නේ ඇත්තටම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි බලමු මෙන්න මේ මෙෂර්මන්ට්ස් නිවැරදිව ගන්න කොහොමද කියලා. මුලින්ම ෂර්ට් එකක් මෙෂර් කරද්දී මෙන්න මේ ආකාරයට ෂර්ට් එක අපි මේසයක් මත එලා ගත යුතු වෙනවා. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න අවශ්‍යයි. මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික මම ඔයාලට දීලා තියෙන්නේ ඉංග්‍රීසි වලින් තමයි මේ ටික දීලා තියෙන්නේ. එතකොට ඔයාලට මේක බොහෝ විට ප්‍රයෝජන වෙනවා. මොකද අපි ඔන්ලයින් ඕඩර් කරද්දී ෂර්ට් එකක් මිලදී ගනිද්දී ඒ වගේම අපි මෙෂර්මන්ට් chart එකක් net එක තුල අපි සර්ච් කරද්දී පවා අපිට ඉංග්‍රීසි වලින් තමයි මේ භාවිතා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වචන පුරුදු විය යුතුයි. ඉතින් ඔයාලට නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මම මේක සිංහලෙන් තේරුම් කර දෙන්න නිසා ඔයාලට අවශ්‍ය කරුණු පිටපත් කරගන්න පුළුවන් ඔයාලගේ සටහන් පොතක. ඉතින් මම මෙන්න මේ ආකාරයේ පෙන්නන මෙෂර්මන්ට්ස් තමයි අපි ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මම අද ඔයාලට බ්ලොග් එක හදන්න උගන්වන්නේ කොලර් සයිස් එක 16 කියන මෙෂර්මන්ට් එක. අපි මුලින්ම chest එක තමයි මෙෂර් කරන්නේ. එතකොට chest එක ගනිද්දී අපි ආම් හෝල් එක යට ඉඳලා, ඒ කියන්නේ මගේ කිහිරිකට පහළ සිට අඟලක් පහත් කරලා එතන ඉඳන් මම මෙෂර් කරනවා. මෙන්න මේ ආකාරයට අපි ෆ්ලැට් එකට තමයි මෙෂර් කරන්නේ. එතකොට ඒක මම දෙකට නම්මලා දෙගුණයක් තමයි මගේ සම්පූර්ණ පපුව වටේ කියන මෙෂර්මන්ට් එක ගන්නෙ. ඊළඟට තියෙන සෙන්ටර් බෑක් ලෙන්ත් එක. ඒ කියන්නේ පිටුපස හරි මැද සිට, ඒ කියන්නේ කර පහළ සිට තමයි අපි මේ මෙෂර්මන්ට් එක ගන්නෙ. එතකොට මම ෂර්ට් එක අනෙක් පැත්ත හරවලා මගේ කොළ එකට පහළින් තියෙන කර අයින දිගේ තමයි මම ෂර්ට් එකේ උස මනින්නේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට තමයි අපි මෙෂර් කරලා තියෙන්නේ. ඊළඟට across shoulder එක, ඒ කියන්නේ මගේ උරහිස් කෙළවරවල් දෙක සිට තමයි මේ මෙෂර්මන්ට් එක අරගෙන තියෙන්නේ. එතකොට මම උරහිස කෙළවර සිට අනෙක් පැත්ත කෙළවරට දක්වා මේකේ මම මෙෂර්මන්ට් එක ගන්නවා. ඒකට මම කියන across shoulder කියන මෙෂර්මන්ට් එක තමයි ඒ අරගන්නේ. ඒක 19ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට across back එක තියෙනවා for down from center back neck කියලා. ඒ කියන්නේ center back එකේ පිටුපස කර පහළ සිට අඟල් 4ක් පහළින් මගේ පිටුපස පළල තමයි මම අරගෙන තියෙන්නේ. එතකොට මම මුලින්ම neck එකේ පහළ සිට අඟල් 4ක් පහළට මැනලා ඒ හරහා යන විදියට මම ටේප් එක තියා ගන්නවා. මෙන්න මේ ආකාරයට ආම් හෝල් එක කෙළවරේ සිට අනෙක් කෙළවරට මෙෂර් කර ගන්නවා. ඒක මගේ ඇවිල්ලා තියෙනවා 18 මාරක්. ඒ වගේම තමයි අද මම ඔයාලට මේ කරන්නේ ස්ලිම් ෆිට් ෂර්ට් එකක් නෙවෙයි, රෙගියුලර් ෆිට් කියන ෂර්ට් එකක් තමයි කරන්නේ. එතකොට මේක ස්ලිම් ෆිට් එකක් කරගන්න අවශ්‍ය නම් මම ඔයාලට මෙෂර්මන්ට්ස් 4ක් දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපේ මෙෂර්මන්ට් chart එකක තියෙන මෙෂර්මන්ට්ස් ටික තමයි දුන්නේ. ඉතින් ඔයාලට ඒ අනුව මේක අඩු කරගනිමින් පුළුවන් ඔයාලට මේක ස්ලිම් ෆිට් ෂර්ට් එකක් විදියට සාදා ගන්න. ස්ලීව් ලෙන්ත් එක තියෙනවා ෂෝට් කියලා තමයි තියෙන්නේ. කියන්නේ කෙටි අතක් තමයි අපි යොදාගෙන තියෙන්නේ. 9.4 ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ආකාරයට උරහිස කෙළවර සිට ස්ලීව් එකේ දිග මම ස්ලීව් බොටම් එක දක්වා මෙෂර් කර ගන්නවා. මේක අපිට පිටුපස මැද සිට මෙෂර් කරන්නත් පුළුවන්. මේ ආකාරයට මෙෂර්මන්ට් දෙන අවස්ථාවලුත් අපිට දකින්න ලැබෙනවා. ඊළඟට ආම් හෝල් එක. ආම් හෝල් එක කියන්නේ මගේ කිහිරිකට වටය කියන මෙෂර්මන්ට් එක. ඒක 20ක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ඒක මෙෂර් කරන්නේ මෙන්න මේ ආකාරයට. මට ටේප් එක මෙන්න මේ විදිහට උස අතට තියාගන්න මේ ආම් හෝල් එක වටේ මෙෂර් කරලා ඒකේ දෙගුණයක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ ආකාර ස්ට්‍රේට් විදිහට මගේ ටේප් එක තියාගන්න
මට ආම් හෝල් එක මෙෂර් කරගන්නත් පුළුවන්. එතකොට 10ක් ආවා. ඒකේ දෙගුණය 20ක් වෙනවා. ඊළඟට ස්ලීව් ඕපනින් එක. ස්ලීව් ඕපනින් එක කියන්නේ අත ඇරිලා තියෙන අත් කට කියන මෙෂර්මන්ට් එක. ඒක මෙන්න මේ ආකාරයට තමයි මම මෙෂර් කරන්නේ. ඒකත් මම සම්පූර්ණ රවුම ගන්න ඕන වෙන මේ ආකාරයට දෙගුණය ගන්නවා. ඊළඟට නෙක් ඕපනින් එක 16ක් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ අපේ කොලර් සයිස් එක තමයි ඒ නෙක් ඕපනින් එකෙන් මම පෙන්නලා තියෙන්නේ. එතකොට නෙක් ඕපනින් එක මනින ආකාරය තමයි මම ඔයාලට දැන් පෙන්නන්නේ. මේ ආකාරයට මගේ බටන් එක ඇරලා මගේ කොලර් එකේ තියෙන බටන් එකේ සිට අනිත් පැත්ත බටන් හෝල් එක දක්වා මම මෙෂර් කරගෙන යනවා. එතකොට අපිට 16ක් එනවා. ඔන්න ඔය ආකාරයට මෙෂර් කරාම අපි කොලර් එකේ කෙලවරටම තියන්නේ නැහැ. බටන් එකේ ඉඳන් තමයි අපි බටන් හෝල් එක දක්වා මනින්නේ. ඊළඟට කොලර් පොයින්ට් එක 2යි කාලක් මම අරන් තිනවා. මේ ෂර්ට් එකේ නම් 2යි තියෙන්නේ. මම තවත් කාලක් වැඩි කරගන්නමින් 2යි කාලකට අරගන්නවා. ඊළඟට height of collar center back. ඒ කියන්නේ පිටුපස හරි මැදින් තමයි මම කොලර් එකේ height එක අරගෙන තියෙන්නේ. එතකොට මේ ආකාරයට කොලර් එක හරි මැදින් නැමුවාම අපි පිටුපස හරි මැද එනවා. මේ විදිහට කොලර් එකේ උඩ කොටස ඒ ටික විතරයි කොලර් එකට අයිති වෙන්නේ. 1.3 කාලක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට height of collar band කියන measurement එක ඒක අඟලක් කියලා තමයි මේ ෂර්ට් එකේ නම් තියෙන්නේ. මම අඟල් 1යි කාලක ප්‍රමාණයක් කොලර් බෑන්ඩ් එක අරගෙන තියෙනවා. ඊළඟට පොකට් එකේ width එක මම මේ ආකාරයට ගන්නවා. ඊළඟට පොකට් එකේ length එක මැන ගන්නවා. ඒ කියන්නේ පොකට් එකේ දිග මේ විදිහට මැන ගන්නවා. 5යි කාලක් තමයි පොකට් එකේ length එක. පොකට් width එක 5යි. පොකට් placement එක from yoke seam. එතකොට මේ පොකට් එක තියෙන්න ඕන තැන තමයි මම මේ මෙෂර් කරන්න යන්නේ. ඉතින් අපේ යෝක් සීම් එක කියන්නේ අපේ යෝක් එක පිටුපස තියෙන යෝක් එක ඉදිරියට අපු තැන. ඉතින් මෙන්න මේ කොටස අපි මෙෂර් කරන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට කොළය අපේ පිටුපස යෝක් එක මෙන්න මේ ආකාරයට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එන්නේ ආපු තැන අපි දෙක ඇටච් කරලා තියෙන ඉදිරිපස සහ පිටුපස ඇටච් කරලා තියෙන සීම් එක. එතන සිට තමයි මම පොකට් එකේ ප්ලේස්මන්ට් එක මෙෂර් කරන්නේ. අඟල් 8ක් උසින් තමයි මම ඒක මෙෂර් කරලා තියෙන්නේ. ඊළඟට අපි ගන්නවා ප්ලැකට් විත් එක කියන මෙෂර්මන්ට් එක. ඒකට ප්ලැකට් විත් එක කියන්නේ ඉදිරිපස බොත්තම් පටියේ පල්ල. ඒක මම මෙෂර් කරනවා මෙන්න මේ ආකාරයට අඟල් 1යි කාලක ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට බෑක් යෝක් හයිට් එක. ඊළඟට පිටුපස යෝක් එකේ උස ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි මෙෂර් කරන්නේ පිටුපස කර මැද සිට තමයි මේ යෝක් එකේ සීම් එකට අපි මෙෂර් කරන්නේ. ඊළඟට ෆෝවර්ඩ් ෂෝල්ඩර් කියන්නේ ඉදිරියට ෂෝල්ඩර් එකකින් ඇවිල්ලා තියෙන ප්‍රමාණය. මේක එන්ඩ් ඕඩර් ප්‍රමාණයක් තියෙනවා. මම මෙන්න මේ ආකාරයට මෙෂර් කරනවා. අඟල් 1යි කාලක ප්‍රමාණයකට තමයි ඉදිරියට අරන් තියෙන්නේ. ඊළඟට මම මේකේ වේස්ට් එක මෙෂර් කරනවා. වේස්ට් එක මේ ආකාරයට මෙෂර් කරනවා. ඒක මම ෆ්ලැට් මෙෂර්මන්ට් එක අරන් ඒකේ දෙගුණයක් ගන්නවා. එතකොට මට සම්පූර්ණ වටය ප්‍රමාණය එනවා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තමයි ගන්න ඕන. ඊට අමතරව අපිට මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටිකත් අපිට චෙක් කරගෙන තියාගත්තාම පාස් වෙනවා. ඒ කියන්නේ බටන් හෝල් අතර තියෙන දුර. අපි මෙන්න මේ විදිහට බටන් හෝල් එකේ මැද සිට ඊළඟ හෝල් එකට තියෙන හෝල් එකේ මැදට තියෙන දුර තමයි ඒ විදිහට අපි මෙෂර් කරන්නේ. එතකොට ඒක අපිට අඟල් 4ක් 3.5ක් වගේ ඩිස්ටන්ස් එකක් තමයි තියෙන්නේ. අඟල් 3.5ක් මම මෙෂර් කරලා ගන්නවා. ඒ වගේම තමයි පළවෙනි බටන් එක. ඒ කියන්නේ බටන් ප්ලැකට් එකේ අපි මුලින්ම දාන බටන් එක තියෙන්න ඕන දුර තමයි අපි මේ මෙෂර් කරන්නේ. එතකොට අඟල් 2.5ක් 3ක වගේ දුරකින් තමයි තියෙන්නේ. ඒ වගේම මේක සයිඩ් ඕපන් එකක් තියෙනවා. ඒ ප්‍රමාණයත් අපි මෙෂර් කර ගන්නවා. ඔයාලට අද මම ඉදිරිපත් කරන මෙෂර්මන්ට් chart එක තමයි මේ තියෙන්නේ. මේක දිහා හොඳින් බලන්න. ඔයාලට පේනවා මේකේ 15 මාරේ සිට 18 දක්වා කොලර් සයිස් එකට මෙෂර්මන්ට් මම දීලා තියෙනවා. ඊළඟට ඔයාලට මේක තුලින් පුළුවන් ඕනම් 15 14 මාර 14 යන ආදී විදිහටත් මේ කොලර් සයිස් එක සාදා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට පේනවා මේ මෙෂර්මන්ට්ස් දිහා බලන්න පපුව වටය කියන මෙෂර්මන්ට් එක 15 මාරේ 44ක් තියෙනවා. එතකොට අපි මේක 16 කොලර් සයිස් එකේදී 45 මාරක් කියලා තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා අඟල් 1 මාරකින් මේක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම 16 17 17 මාර 18 කියන මෙෂර්මන්ට්ස් වලදී ඔයාලට පේනවා
ක්‍රමානුකූලව මේක වැඩි වීමක් වෙලා තියෙනවා. අඟල් 1.5 බැගින් තමයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඕක ඔයාලට අඩු පැත්තට යනවා නම් අඟල් 1.5 බැගින් අඩු කරගනිමින් අනෙක් පැත්තට යන්න පුළුවන්. එතකොට කොළ සයිස් 15දී ඔයාලට පුළුවන් 42.5කට ගන්න. ඊළඟට වේස්ට් එකට ගියොත් ඔයාලට පේනවා 15මාරේදී 42.5ක් තමයි තියෙන්නේ. 16දී 44ක් තියෙනවා. එතකොට මේ දෙක අතරත් අඟල් 1.5ක වෙනසක් තමයි තියෙන්නේ. ඒ වගේම සෙන්ටර් බෑක් ලෙන්ත් එක ගත්තාම 30මාරක් තියෙනවා. 31ක් වෙලා තියෙනවා. එතකොට අඟල් භාගයකින් තමයි උස වැඩි වෙලා තියෙන්නේ. ඒ හැම එකක්ම අඟල් භාගය බැගින් උස වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයාලට මේක අඩු වෙන පැත්තට යන්නේදී අඟල් භාගය බැගින් අඩු කරගනිමින් යන්න පුළුවන්. ඒ වගේම ෂෝල්ඩර් එක ගත්තොත් 18මාර 19. ඒ කියන්නේ අඟල් භාගයක් තමයි වැඩි වෙලා තියෙන්නේ. ක්‍රමානුකූලව ওই විදිහට වැඩි කරගන්න ගමන්ම අපිට අනිත් පැත්තට ක්‍රමානුකූලව අඩු කරගන්නත් පුළුවන්. across back එකත් ඔන්න ඔය ආකාරයට අඟල් භාගයකින් වෙනස් වෙලා තියෙනවා. ස්ලීව් length එක 9.5යි 9යි 4න් 3යි අඟල් කාලකින් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ස්ලීව් ඕපනින් එක 14.5ක් 15ක්. neck opening කියන්නේ අපේ කර වටය කියන measurement එක. ඒ වගේම collar point එක, collar height එක, ඒ වගේම collar band height එක, ඒ වගේම pocket එකේ උස, pocket එකේ පළල, pocket එකේ placement එක, මෙන්න මේ measurements ටික අනෙක් measurements වලත් එකම අගයක් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා මම ඔයාලට 16 size එකේ measurements ටික විතරයි දාලා තියෙන්නේ. එතකොට ඔයාලා 15 මාරේ සිට 18 දක්වා අර measurements ටිකම තමයි අරකට එන්නේ කියලා ඔයාලට මේක පුළුවන් සටහන් කරගන්න. එතකොට මේකේ ඔයාලා size අඩුවට යනවා නම් ඔයාලට collar point එක අඟල් කාලකින් 8න් එකක් වගේ ප්‍රමාණ වලින් අඩු කරගන්නමින් යන්න පුළුවන්. ඇඳුමේ ගානකට ගැලපෙන විදිහට කුඩා ප්‍රමාණයක් වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපිට ප්ලැකට් එක, ඒ වගේම forward shoulder එක, ඒ වගේ දේවල් නම් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. එම ගාගයක්ම ගන්න පුළුවන්. එතකොට මේ මම පෙන්නන්නේ ඔයාලට අද කරන measurement chart එකේ 16 collar size එකට තමයි මම අද කරන්නේ. ඒ වගේම ඔයාලට පේනවා රතු පාටින් මම දාලා තියෙන measurements තමයි slim fit measurements. එතකොට ඔයාලා දන්නවා අද වෙන විට බොහෝ දෙනෙක් මෙන්න මේ slim fit shirts අඳින්න බොහෝ කැමැත්තක් දක්වනවා. ඒ වගේම බොහෝම දැන් ජනප්‍රියතාවයට පත් වෙලා තියෙන මේ slim fit shirts තමයි. ඒ වගේම ඇත්තටම ඒක ඇඟට ලස්සනයි. ඉතින් ඔයාලට ඇඟට ටයිට් එකට ලස්සනට අඳින්න අවශ්‍ය නැවට ස්ලිම් ෆිට් ෂර්ට් එකක් කරගන්න පුළුවන්. නමුත් ඔයාලට ජෙන්ටල්මන් ලුක් එකක් ගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ රෙගියුලර් ෆිට් ෂර්ට් එකක් ඇඳින්න. එතකොට මම අද 16ට කරන්නේ රෙගියුලර් ෆිට් මෙෂර්මන්ට් වලට තමයි අද ෂර්ට් එක මම කියලා දෙන්නේ. එතකොට මේකේ ඔයාලට ස්ලිම් ෆිට්, රෙගියුලර් ෆිට් වගේම එක්ස්ට්‍රා ස්ලිම් ෆිට් කියලා ෂර්ට් එකකුත් අපිට හදා ගන්න පුළුවන්. එතකොට ඒකෙදී අපි පිටුපස පළුවට මේකේ ඩාට්ස් යොදා ගන්නවා. ප්‍රධාන වශයෙන් ඔය ෂර්ට්ස් ටික තමයි අඳින්නේ. එතකොට අපිට තවත් ෂර්ට්ස් වර්ග තියෙනවා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය ෂර්ට් ගැන අපි අවධානය ලක් කරලා ඉගෙන ගනිමු. ඔයාලට පේනවා මේකේ chest එක 44.5 තමයි slim fit එකේ තියෙන්නේ. 16 දී 45.5 තියෙනවා. එතකොට අඟලකින් වෙනස් වෙලා තියෙනවා. අකුරු shoulder එක අඟල් භාගයකින් තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට center back length එක අඟලකින් කොට වෙලා තියෙනවා slim fit එකක් කරද්දී. එතකොට අපි මේකේ මුලින්ම chest එක කියන measurement එක අපි බලමු. මේක 4න් තමයි අපි බෙදන්නේ. මොකද අපිට ඒ වගේම shoulder එක අපිට 9.5ක් අරන් තියෙනවා දෙකට බෙදලා. ඒ වගේම back එක 18.5 අපි දෙකට බෙදලා ගන්නවා. arm hole එක 20යි. මම ඒක දෙකට බෙදලා තමයි මේ measurement එකත් ගන්නෙ. ඒකේ front එක සහ back එක කියලා අපිට කොටස් දෙකකට බෙදා ගන්න තියෙනවා. අපි ඒකේ 10 තමයි දෙකට බෙදුවාම ආවේ. එතකොට මේකේ පිටුපස arm hole එකට මේ 10න් අඟල් කාලක් අඩු කරලා තමයි අපි කර්ව් එක අඳින්නේ. එතකොට 9යි 4න් 3කට තමයි පිටුපස arm hole එක අපි අඳින්නේ. ඊට පස්සේ ඉදිරිපස arm hole එක අඳිනකොට 10න් අපි අඩු කරපු අඟල් කාලය ඉදිරිපස පළුව සඳහා එකතු කර ගන්නවා. එතකොට 10යි කාලයකට තමයි ඉදිරිපස arm hole එක අඳින්නේ. ඊළඟට ස්ලීව් ඕපනින් එකත් අපි දෙකට බෙදලා 7.5කට තමයි ලකුණු කරන්නේ. අනෙක් මෙෂර්මන්ට්ස් ඒ ආකාරයටමයි. ඊළඟට වේස්ට් එක අපි 44 4න් බෙදලා
11කට තමයි ලකුණු කරන්නේ. එතකොට ස්ලිම් ෆිට් මෙෂර්මන්ට්ස් ටික තමයි මේ රතු පාටින් තියෙන්නේ. 45 මාරෙන් 44 මාරකට තමයි තියෙන්නේ. ස්ලිම් ෆිට් එක සඳහා අඟලක් අඩු වෙලා තියෙනවා. එතකොට සෙන්ටර් බෑක් ලෙන්ත් එකත් අපි අඟලක් අඩු වෙලා තියෙනවා. ක්‍රොස් ෂෝල්ඩර් එක 18 මාරයි ස්ලිම් ෆිට් එකේ රෙගියුලර් සයිස් එකේදී 19 අඟල් භාගයක් අඩු වෙලා තියෙනවා. ක්‍රොස් ෂෝල්ඩර් එකට වඩා අපි ක්‍රොස් බෑක් එක අපි 4-5 ගන්න බෑක් එක අඟල් භාගයකින් වගේ අඩු විය යුතුයි. එතකොට 18 මාර නම් ක්‍රොස් ෂෝල්ඩර් එක ක්‍රොස් බෑක් එක 18කට තමයි අපි ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ බ්ලොක් එක සාදාගන්නේ කියලා. එතකොට මම මුලින්ම මේ පැත්තේ සිට මම අඟල් 3ක් වගේ ප්‍රමාණයක් ඉඩ හැරලා මේ අතට පහළට රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මෙතනිනුත් මම අඟල් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් පහත් කරලා මේ අතට රේඛාවක් ඇඳ ගන්නවා. එතකොට ඒ අනුව තමයි මම දැන් කොටුව ඇඳ ගන්න. මම මේ දෙක එකට ක්‍රොස් වෙන තැනට බිඳුව කියලා ලකුණු කරගත්තා. එතනින් පහළට තමයි මෙතනින් අපි පළල ප්‍රමාණය සහ මෙතනින් දිග ප්‍රමාණය ලකුණු කරලා අපි කොටුව ඇඳ ගන්නෙ. ඔයාලට මතකයි මම ෆ්‍රොක්ස් වලදී අපි මේ විදිහට ඉඩ හැරියේ නැහැ. මොකද මම මේකේ ප්ලැකට් එකක් ගන්න නිසා සහ ෂෝල්ඩර් එක අපි ෆෝවර්ඩ් කරන්න අවශ්‍ය නිසා තමයි මේ විදිහට අපි ඉඩ තියාගෙන මැද කොටුව ඇඳගත්තේ. එතකොට මුලින්ම මම ගන්නවා chest එක කියන measurement එක. එතකොට chest එක මම 45 මාර 4.11යි 8න් 3ට මම මෙන්න මේ බිඳුව තියෙන තැන ඉඳන් මෙන්න මේ රේඛාව දිගේ කරනවා. එතකොට දැන් මම මේ කොටුව ඇඳගත්තා. දැන් මේ කොටුවේ ප්‍රමාණය කියන්නේ අපේ ෂර්ට් එක පැත්තක තියෙන පළල ප්‍රමාණය තමයි දැන් කොටුව ඇඳලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මම මෙන්න මේ ලයින් එකේ සිට මගේ ෂර්ට් එකේ උස ප්‍රමාණය ලකුණු කරගන්න අවශ්‍යයි. මෙතන තියෙනවා දෙවැනි මෙෂර්මන්ට් එක තමයි center back length එක. එතකොට center back length එක 31ක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේ center back length කියන එක පිටුපස හරි මැද. එතකොට ඔයාලා දන්නවා ෆ්‍රොක්ස් වල බ්ලවුසස් වල මම කරද්දී මෙෂර්මන්ට් එක ගත්තේ හයි පොයින්ට් ෂෝල්ඩර් එකේ ඉඳන් තමයි ලෙන්ත් එක ගත්තේ. නමුත් ෂර්ට් එකේදී අපි මෙෂර් කරන්නේ මම මෙන්න මේ ලයින් එක මගේ සෙන්ටර් බෑක් එක මේ ලයින් එක කියලා ගත්තොත් මෙතන ඉඳන් පහළට තමයි මම මගේ සෙන්ටර් බෑක් ලෙන්ත් එක ලකුණු කරගන්නේ. එතකොට මට 31ක් ඇවිල්ලා තියෙනවා. මම මේ ලයින් එකේ සිට පහළට 31ක් ලකුණු කරනවා. ඊළඟට මේ සෙන්ටර් බෑක් එක ඉඳලා මම දැන් අපි හයි පොයින්ට් ෂෝල්ඩර් එක කියන්නේ එතකොට අපේ මේ ඉරට ඉහළින් තමයි හයි පොයින්ට් ෂෝල්ඩර් එක තියෙන්නේ. ඒ කියන්නේ උරහිස මුදුන කියන තැන. මේ බිඳුව කියන තැන සිට හයි පොයින්ට් ෂෝල්ඩර් ලයින් එකට අපි රේඛාව ඇඳ ගන්නවා. එතකොට මම බෑක් ඩ්‍රොප් එක, ඒ කියන්නේ බෑක් නෙක් එකේ ඩ්‍රොප් එක අඟල් භාගයක් කියලා තමයි ගන්නෙ. එතකොට මම ටේප් එකෙන් අඟල් භාගයක් අරගෙන මේ බිඳුවේ සිට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. මම මේ රේඛාව ගොඩක් දික් කරේ නැහැ. එතකොට ඔයාලට පේනවා මේ ආකාරයට තමයි මම ඇඳලා තියෙන්නේ. එතකොට මම මෙන්න මේක තුල මගේ බෑක් නෙක් විත් එක. ඒ කියන්නේ මගේ කර ඇඳොතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා පිටුපස කරක් නේද මේ තියෙන්නේ. මේ තියෙන කොළ එක. එතකොට මෙතන සිට මෙතනට තියෙන දුර බෑක් නෙක් විත් එක. ඒකෙන් භාගයක් මම මෙතන ලකුණු කරන්න අවශ්‍යයි. ඒක මම හොයාගන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට අපි කරපල ලකුණු කරද්දී මෙන්න මේ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ. එතකොට නෙක් සර්කම්ෆරන්ස් එක කියන්නේ අපේ කර වටය. ඒකෙන් අපි අඩු කරනවා අඟල් 2.5. අඟල් 2.5ක් අඩු කරනවා. ඒ කියන්නේ එතකොට මගේ නෙක් සර්කම්ෆරන්ස් එක තමයි 16. එතකොට 16න් අඩු කරනවා 2.5ක් 13.5ක් එනවා. මෙතන ටේප් එක අරගත්තොත් 16න් 1යි 2යි භාගයක් ගියාම 13.5යි. ඊට පස්සේ 13.5 මම බෙදනවා 4ට. ඊළඟට 13.5 ගාවට මම ටේප් එක මේ විදිහට තියලා මේ ආකාර දෙකට නවලා ඊළඟට මම 4ට නවනවා. එතකොට අපිට 4ෙන් බෙදිච්ච අගය එනවා. ඔයාලට පේනවා 3යි 8න් 3ක ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේ ටේප් එක නැමුණු තැන. 3යි 8න් 3ෙන් මම ඊළඟට කරන්නේ අවසානයේට අඟල් භාගයක් අඩු කරනවා. එතකොට 3යි 8න් 3 මෙතනට ආවා. මම එතන ඉඳලා අඟල් භාගයක් අඩු කරනවා මේ කොටස් 4ක්. 1යි 2යි 3යි 4යි. එතකොට මට මෙතනට තමයි
ආවේ. ඒ කියන්නේ මගේ ගණන 2.8ක ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ කර පළල ප්‍රමාණය. එහෙමත් නැත්නම් ඔයාලට මේ neck circumference එක අපිට පුළුවන් 6න් බෙදලා එන අගයට 8න් එකක් එකතු කරන්න. මේ විදිහට ගන්නත් පුළුවන්. මම මේ විදිය ඔයාලට ටිකක් සංකීර්ණයි දශම ගණන් එන නිසා ඒක මම ඔයාලට මේක බෙදෙන අගයකට මේ විදිහට පහසු වෙන විදිහට තමයි මේ ක්‍රමය හදලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා මේ ක්‍රමය අනුගමනය කරන්න. එතකොට මම මෙන්න මේ 2.8න් 7 මෙන්න මේ උඩට මම ඇඳගත්තු රේඛාව තුල ලකුණු කර ගන්නවා. ඒක පහළ රේඛාවෙත් මේ විදිහට ලකුණු කරනවා. අපිට පුළුවන් මෙතන කොටුව ඇඳලා මේක ඇතුළත පිටුපස කර ඇඳ ගන්නත් පුළුවන් මේ විදිහට. මේ ආකාරයට දැන් මම පිටුපස කර ඇඳගත්තා. ඊළඟට දැන් මට තියෙන්නේ ෂෝල්ඩර් එකේ පළල ලකුණු කරගන්න. එතකොට මේ ෂෝල්ඩර් එකේ පළල ලකුණු කරගන්න කලින් අපිට මේ විදිහට කරගන්න අවශ්‍ය වෙනවා. මෙතන අපේ ක්‍රොස් ෂෝල්ඩර් එක තියෙනවා 19ක් කියලා. ඒක දෙකට බෙදුවාම 9මාරක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මට එකපාරට මේකේ ක්‍රොස් ෂෝල්ඩර් එක ලකුණු කරගන්න බෑ. ඔයාලට පේනවා මේකේ මම ෂෝල්ඩර් ස්ලෝප් එකක් දෙන්න අවශ්‍ය වෙනවා. එතකොට මම ෂෝල්ඩර් ස්ලෝප් එකක් දෙන්නේ ඔයාලට මතකයි මම ෆ්‍රොක්ස් වල බ්ලවුසස් වල කරද්දී එතකොට මම හයි පොයින්ට් ෂෝල්ඩර් ලයින් එකේ ඉඳන් තමයි මගේ ෂෝල්ඩර් ස්ලෝප් එක දීලා තියෙන්නේ. එතකොට මගේ හයි පොයින්ට් ෂෝල්ඩර් ලයින් එක කියන්නේ මෙන්න මේ රේඛාව. එතන සිට මම අඟල් 1මාරක් පහළට රේඛාවක් ඇඳ ගන්නවා. ඒක මම මේ විදිහට යා කර ගන්නවා. දැන් මේ මම ඇඳලා තියෙන්නේ මම මෙතන බිඳුවේ සිට ඉහළට 1 කියලා දැම්මොත් 1 සිට 2 දක්වා තියෙන්නේ මගේ එතකොට ෂෝල්ඩර් ස්ලෝප් එකේ ප්‍රමාණය. ඒ කියන්නේ උර හිස පහත් කරන ප්‍රමාණය අඟල් 1මාරක්. එතකොට මෙන්න මේ 2 සිට මම මේ රේඛාව තුල තමයි මම මේ across shoulder කියන measurement එක. ඒ කියන්නේ 19 දෙකට බෙදුවාම එන උත්තරේ 9මාර ලකුණු කරා. මේ රේඛාව තුල මම 9මාර ලකුණු කරා. මෙතන මම දැන් shoulder එක ලකුණු කරා. දැන් මම මෙතන high point shoulder එකේ ඉඳන් මෙන්න මේ shoulder line එක දක්වා රේඛාව ඇඳ ගන්නවා. ඒ වගේම ඔයාලට මතක් කරන්න අවශ්‍යයි මම මේ මුලින්ම අඳින්නේ පිටුපස පළුවේ බ්ලොක් එක තමයි අඳින්නේ. එතකොට ඉදිරිපස පළුවත් අපි මේක තුලම තමයි අඳින්නේ. ඒ නිසා ඔයාලා හොඳින් මේක පටලවා ගන්න නැතුව හොඳින් අවබෝධයට ගන්න. එතකොට දැන් මම පිටුපස කරෑඳ පිටුපස ෂෝල්ඩර් එක ඇඳා. ඊළඟට අපිට පිටුපසට අදාළ වෙන තවත් මෙෂර්මන්ට් එකක් තමයි අපේ යෝක් හයිට් එක. ඔයාලට පේනවා මෙතන තියෙනවා බෑක් යෝක් හයිට් එක කියලා. 4මාරක්. එතකොට ඔයාලට මතකයි මම මේක මෙෂර් කරද්දි පෙන්නුවා මේ 4මාර මම මැන්නේ පිටුපස කර හරි මැද සිට කියලා. එතකොට මම මෙතන සිට අඟල් 4මාරක් පහළට ලකුණු කර ගන්නවා. මම ඒ හරහා යන විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් ඔයාලට පැහැදිලි මම ඊළඟට මේ බිඳුවේ සිට පහළට ඒ කියන්නේ සෙන්ටර් බෑක් එකකින් ඉඳන් පහළට මම යෝක් හයිට් එක 4මාරක් ලකුණු කරගත්තා. ඊළඟට මම ඒක රේඛාවකින් මේ ආකාරයට දික් කරගත්තා. ඊළඟට මම අරන් තියෙනවා across back 4 down from center back neck කියන measurement එක 18මාරක්. මම මේක දෙකෙන් බෙදුවාම 9යි කාලක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම මේක 4මාරක් උසට අරගෙන තියෙන්නේ. එතකොට 4ක් කියන්නේ මීට වඩා අඟල් භාගයක් ඉහළින් මම අඟල් භාගයක් ඉහළින් මෙන්න මේ across back කියන measurement එක 9යි කාල මේ විදිහට ලකුණු කර ගන්නවා. එතකොට across back එක ලකුණු කරගත්තු තැන සිට මම මේ yoke එක ලකුණු කරගත්තු රේඛාව yoke height එක ලකුණු කරගත්තු රේඛාවට මම මේක යා කර ගන්නවා. මෙන්න මේ ආකාරයට. දැන් ඔයාලට පේනවා දැන් මේක තුල මට arm hole එක අඳින්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මෙතන අපිට arm hole එක ඇවිල්ලා තියෙනවා 20ක්. 20 දෙකෙන් බෙදුවම අඟල් 10ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ arm hole එක අඳිද්දී මෙතන එක කියලා මම ලකුණු කරගත්ත රේඛාව තමයි එතකොට අපේ high point shoulder රේඛාව වෙන්නේ. එතකොට මම මේ රේඛාව සම්පූර්ණයෙන්ම දික් කරගෙන නැහැ. ඔයාලට පේනවා මෙතන මම භාගයකින් නතර කරලා තියෙනවා. එතකොට අන්න ඒ රේඛාව මම දික් කරියොත් ඔයාලට පේනවා මෙතනින් අඟල් භාගයක් ඉහළට එසවෙනවා කියලා. එතකොට එතන සිට මම මෙන්න මේ මගේ chest එකේ පළල ලකුණු කරගත්ත රේඛාව දිගේ අඟල් 10ක් ලකුණු කර ගන්නවා. එතකොට මේ ඇඳපු රේඛාව නෙවෙයි මේ තියෙන්නේ අපේ center back එක. ඒ කියන්නේ පිටුපස කර මැද සිට ගත්තු රේඛාව. එතනින් අඟල් භාගයක් ඉහළට තමයි අපි high point shoulder line එක ගත්තේ. අන්න ඒ රේඛාවේ සිට තමයි අපි එතකොට ටේප් එක අඟල් භාගයක් ඉහළින් තියලා මේ විදිහට අඟල් 10 මැන ගන්නවා.
ඊට පස්සේ මම ඔයාලට පිටුපස ආම් හෝල් එක අඳිනකොට බෑක් ආම් හෝල් එක 10න් අඟල් කාලක් අඩු කරාම 9යි 4න් 3කට තමයි එන්න ඕන කියලා. එතකොට මම ටේප් එකට 9යි 4න් 3ක් අරගෙන මේ ආකාරයට මගේ මේ across back එක ඇඳගත්තු මේ රේඛාව දිගෙත් මේ ආකාර ටේප් එක කෙලින් තියලා මේ විදිහට හැඩය තියාගන්න. පොඩි ඩොට්ස් මාක් ටිකක් දාගන්නවා මේ විදිහට යා කරමින් ඇඳ ගන්නවා. ඔය විදිහට මම ආම් හෝල් එක ඇඳගත්තා. අපිට මේ හරියට කෙලින් එන්න අවශ්‍ය වෙනවා මේ විදිහට කර්ව් එක එනවා. ඊළඟට අපි මේකේ වේස්ට් එක ලකුණු කරගමු. මොකද අපි රෙගියුලර් ෆිට් එකක් නිසා මේකේ කුඩා ප්‍රමාණයකින් ඉන ෂේප් වෙනවා. ලොකු ප්‍රමාණයක් එන්නේ නැහැ. නැත්නම් ඔයාලට කැමති නම් මේ චෙස්ට් එකේ ප්‍රමාණයටම වේස්ට් එකක් ගන්න පුළුවන්. ඒක ගැටලුවකුත් නැහැ. නමුත් රෙගියුලර් ෆිට් එකක් තුල කුඩා ප්‍රමාණයකින් වේස්ට් එක ෂේප් වෙලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි චෙස්ට් එක ලකුණු කරගත්තේ මේ විදිහට ආම් හෝල් එක පහළ සිට ආම් හෝල් එකේ කෙළවර පහළ සිට අපි පහළ හෙම් එක දක්වා තියෙන දුරේ මම හරි මැද ගන්නවා. ඔය විදිහට ටේප් එක දෙකට නවලා මෙතනින් මම මාක් එකක් දාගන්නවා. එතන මම වේස්ට් එකේ ප්‍රමාණය 11ක් කියලා ඇවිල්ලා තියෙනවා. 44යි 44 දෙකේ 4න් බෙදුවාම 11ක් ඇවිල්ලා තියෙනවා. 11 මම මාක් එකක් දාගෙන මේ විදිහට අපි රූලර් එකේම මේ හැඩය ඇඳ ගන්නවා. අද ෂර්ට් එක තුල ඔයාලට මම ස්ට්‍රේට් ටම් එකක් තමයි අපි මේකේ ටේල් බොටම් එක ඉස්සෙල්ලා ඇඳලා මම ඔයාලට පෙන්නන්නම්. මොකද ටේල් එක අඳින්න කැමති අයත් ඉන්න නිසා මෙතන අපි සයිඩ් සීම් එකේ අඟල් 3ක් ඉහළට ඔසවනවා. එතකොට මම ඊට පස්සේ මෙන්න මේ හැඩය මෙන්න මේ ආකාරයට ඇඳ ගන්නවා. මේ විදිහට ලස්සනට ඇඳ ගන්න. මෙතනින් කෙලින් වගේ ඇවිල්ලා මේ ටික කෙලින්ම මෙතනින් පහළට මඳින්නේ නැහැ. මේ හරිය පොඩ්ඩක් අඟල් භාගයක් තුන් කාලා වගේ කෙලින් ඇවිල්ලා තමයි අපි මෙතන පහළට ගන්න. මොකද මෙතන අපි කෙලින් නොවුනොත් මෙතන එක පාරටම අපි පහළට ගත්තොත් මෙතන ෆ්‍රන්ට් එකේ කොටසත් එක්ක ඇටච් වෙද්දි මෙතන ලස්සනට හෙම් එක මහ ගන්න අපහසු වෙනවා. ඒ නිසා ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න. මෙන්න මෙතනින් ওই විදිහට ඇවිල්ලා මෙතන ලස්සනට රවුම් හැඩය ඇවිල්ලා මේ හරියෙන් මේ ඉරටම සම්බන්ධ කරගන්න. එතකොට අපි මේ හරිය දුර අඟල් 5 මාරක් වගේ තමයි අපි මෙතනට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට මේක දැන් ස්ට්‍රේට් බොටම් එකක් කරගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් මේ අඟල් 3 ලකුණු කරගෙන දැන් හිඳලා අපි මේ පැත්තෙනුත් අඟල් 3 ඔසවනවා. ඒ දෙක හරහා යන විදිහට රේඛාව ඇඳ ගන්න. ඔන්න ඔය ක්‍රම දෙකටම අපිට බොටම් එක සාදා ගන්න පුළුවන්. එතකොට අපි 31ක් ගත්ත ෂර්ට් එක අඟල් 3කින් ස්ට්‍රේට් බොටම් එකක් ගන්නව නම් කොට වෙලා තියෙනවා. මොකද ඒත් අපිට කොටවීමක් නැහැ. ට්‍රවුසර් එකට උඩින් දාන මට්ටමට තමයි මේ උස ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි ඉදිරිපස කොටස් ටික මේ බ්ලොක් එක තුලම සාදා ගමු. මම ඔයාලට කිව්වා දැන් මේ පිටුපස පළුව තුලම තමයි ඉදිරිපස පළුවත් සාදා ගන්න කියලා. එතකොට ඉදිරිපස පළුවේ දැන් මට අවශ්‍යයි මම කර පළලනම් හදාගෙන තියෙනවා. එතකොට අපි කර පළල හදාගත්තා. 2.8ක් ආපු විදිහ මම ඔයාලට ඉස්සෙල්ලා මේක පෙන්නුවා කරන විදිහ. කියන්නේ බෑක් නෙක් විත් එක හොයාගත්තු විදිහ. ඊළඟට අපිට ෆ්‍රන්ට් නෙක් ඩ්‍රොප් එක හොයාගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඉදිරි කර ගැඹුර ප්‍රමාණය. එතකොට ඉදිරි කර ගැඹුර ප්‍රමාණය මම ඔයාලට විතර රතු පාටින් දාලා තියෙනවා ෆ්‍රන්ට් නෙක් ඩ්‍රොප් කියන එක. එතකොට නෙක් සර්කම්ෆරන්ස් එක කියන්නේ කර වටය. කර වටය සම්පූර්ණ තියෙනවා මගේ 16ක්. මොකද අපි කොලර් සයිස් එක 16ටනේ හදාන්නේ. මේ 16න් මම අඩු කරනවා 2.5. 16න් 2.5 අඩු කරාම 13.5 තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ 13.5 මම බෙදනවා 4ට. අපි මෙතන කරෙත් එහෙමයි. 16න් 2.5 අඩු කරා ඒක 4ෙන් බෙදුවා. එතකොට මට ඇවිල්ලා තියෙනවා 3.8න් 3. මං කර පළල ලකුණු කරද්දී ඒකෙන් අඟල් භාගයක් අඩු කරලා එන අගය තමයි දාගත්තේ. දැන් මම මේකෙදී අඟල් භාගයක් අඩු කරන්නේ නැහැ කර ගැඹුර කරද්දී 13.5 4ෙන් බෙදලා එන අගය කෙලින්ම මම මෙන්න මේ රේඛාව දිගේ පහළ ලකුණු කරගන්නවා. එතකොට මම මෙතනට දක්වා මගේ ඉදිරි කර හැඩය ඇඳ ගන්න අවශ්‍යයි. අපි මේක මේ විදිහට ඇඳගමු. මුලින්ම කඩිරි වලින් හැඩය ඇඳ ගන්න.
දැන් මම ඉදිරිපස කර ඇඳගත්තා. මේ තියෙන මගේ පිටුපස කර. අපිට මේ ඉදිරිපස සහ පිටුපස කරවල් දෙකම එකට එකතු කරාම අපේ කොළ සයිස් එක 16නේ. එතකොට 16ට සමාන වෙන්න අවශ්‍යයි. මුලින්ම මම ඉදිරි කර ප්‍රමාණය මැන ගන්නවා. ඇවිල්ලා තියෙනවා 5යි 8න් 1ක්. එතකොට 5යි 8න් 1 මම මෙතන පිටුපස කර මුදුනට තියා ගන්නවා. ඔයාලට පේනවා හරියටම අඟල් 8ක් මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට 8 බැගින් දෙවරක් කියන්නේ 16ක් කරපළල ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඔයාලා චෙක් කරලා බලන්න. මොකද අපි කොළ එක අඳිද්දි අපිට කොළ එකට මේ කර ප්‍රමාණය හරියට සමානව තියෙන්න අවශ්‍යයි. නැත්නම් අපිට කොළ එක ඇටච් කරගන්න බැරි වෙනවා. ඒකේ ඉදිරිපස ආම් හෝල් එක ඇඳ ගන්නවා. ෆ්‍රන්ට් ආම් හෝල් එක 10යි කාලක්. මේ 10ට පිටුපස පැත්තෙන් අඩු කරපු අඟල් කාල එකතු කරමින් 10 කාලකට ආම් හෝල් එක ඇඳ ගන්නවා. 10 කාලට ටේප් එක අරගනිමින් මම මේ ඉර දිගේ මේ විදිහටම තියා ගන්නවා. මගේ බෑක් යෝක් එක කෙලින් තමයි මම තියාගන්නේ. මේ විදිහට මම ටේප් එක තියාගන්නවා. දැන් ඔයාලට පේනවා කුඩා ප්‍රමාණයක් ඇතුළට මේකේ හැඩය වැඩි වෙනවා කියලා. ඒ වැඩි වෙන අඟල් කාල මේ විදිහට හැඩය වැඩි වෙනවා. එතකොට ඉදිරිපස පළුව කුඩා ප්‍රමාණයක් අපි ඇතුළට හාරවල වගේ තමයි කපා ගන්නෙ. නැවත චෙක් කරලා බලන්න හරියටම 10 කාලට ඇවිල්ලා තියෙනවද කියලා. ඒ විදිහට අපි ඉදිරිපස කිහිලි කටවටයක් ඇඳ ගන්නවා. දැන් මම කරත් ඇඳලා අවසానයි. ඉදිරිපස ආම් හෝල් එකත් ඇඳලා අවසానයි. දැන් මට තියෙන්නේ මෙන්න මේ ඉදිරිපසට ඇවිල්ලා තියෙන මෙන්න මේ යෝක් එක ඇඳ ගන්න. එතකොට මේ යෝක් එක ඇඳිද්දි මෙන්න මේක තමයි එතකොට මගේ හයි පොයින්ට් ෂෝල්ඩර් එකේ සිට අඳින ෂෝල්ඩර් ලයින් එක. එතන ඉඳන් මම ඉදිරියට තමයි ෆෝවර්ඩ් ෂෝල්ඩර් එක ඇඳ ගන්නේ. එතකොට අපි ෆෝවර්ඩ් ෂෝල්ඩර් කියන මෙෂර්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා 1යි කාලක ප්‍රමාණයක්. එතකොට මම මෙන්න මේ රේඛාව මෙන්න මේ ෂෝල්ඩර් ලයින් එකේ සිට පහළට අඟල් 1යි කාලක් මැනගෙන යනවා. ওই විදිහට තැන් කිහිපයකින් ලකුණු කරගෙන මම මේක යා කරගන්නවා. මගේ මේ පිටුපස පළුවට මේ යෝක් කොටස අදාළ කරගන්න ඕන. මම මුලින්ම මෙන්න මේ විදිහට මගේ මෙන්න මේ ෂෝල්ඩර් ලයින් එක දිගේ නවා ගන්නවා. මේක නමලා මම කාබන් කොලයක් ගන්නවා. තියාගෙන මම මේ යෝක් එකේ කොටස මම ට්‍රේස් කර ගන්නවා. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන යෝක් කොටස මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මෙන්න මේ කොටස් කපනකොට වෙන් කරගන්න ආකාරය දැන් මම ඔයාලට හයිලයිට් කරලා පෙන්නන්නම්. මම ඔයාලට මුලින්ම යෝක් එකේ කොටස හයිලයිට් කරලා පෙන්නන්නම්. මම හිතන්නේ ඔයාලට හොඳින් පැහැදිලි. මෙන්න මෙතන සෙන්ටර් බෑක් එකේ ඉඳන් මෙතන යෝක් හයිට් එකට ආව තැන ඉඳන් මෙතන ආම් හෝල් එකේ මේ විදියට හැඩයක් එනවා. ඒ විදිහටම අපි උඩට ගත්තා. එතන සිට මේ ආකාරයට අපි කර මේ ආකාරයට ඇවිල්ලා තියෙනවා. එතකොට පිටුපස කර ඔයාලට පේනවා මෙතන ඉඳන් මේ යෝක් එකේ කොටසත් එක්කම ඉහළට එසවිලා තියෙනවා. ඊළඟට ඉදිරිපස කොටස කොතනින්ද වෙන්වන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඉදිරිපස කොටස මෙන්න මෙතනින් තමයි අපේ වෙන්වන්නේ. අපි දැන් මේ ෆෝවර්ඩ් කරලා ගත්තු මේ යෝක් කොටස දැන් පිටිපස්සට ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට ඉදිරිපස්සට මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි මෙතනින් තමයි අපේ බ්ලොක් එක කපලා වෙන් කරගන්නේ. එතනින් සහ අපේ කරේ මෙතන කොටස අවශ්‍ය නැහැ. ඒක මම දැන් පිටිපස්ස කරටම සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපිට මෙතනින් තමයි කර නතර වෙන්නේ. ඊළඟට අපි මෙතන ආම් හෝල් එකේ ඉදිරිපසට එන්නේ මෙන්න මේ වැඩිපුර ඇතුළට හාරවල කපපු ආම් හෝල් ලයින් එක. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් පිටුපස කොටස කපලා වෙන් කරන්නේ කොතනද කියලා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ යෝක් එකේ කොටස මේ රෝස පාටින් අපි හයිලයිට් කරලා තියෙන කොටස ඉවර වෙන්නේ මෙන්න මේ ලයින් එක. එතන සිට තමයි අපි පිටුපස කොටසේ පහළ කොටස වෙන් කරලා ගන්න. එතන සිට අපි සෙන්ටර් බෑක් එක මෙතනින්. එතකොට මේ කොටස් ටික මම
ඔයාලට දැන් කාබන් කොලයක් මත තියලා ට්‍රේස් කරලා වෙන් කරලා ගනිද්දි තවත් හොඳින් පැහැදිලි වෙනවා. මෙතනිනුත් අපේ බ්ලොක් එක තාමත් අවසන් නැහැ. අපිට දැන් ඉදිරිපස ප්ලැකට් එක හදා ගන්න අවශ්‍යයි. එතකොට මම ඔයාලට මේ ෂර්ට් එකේ පෙන්නන්නම්. මෙන්න මේ වගේ ෆ්‍රන්ට් එකක් තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. එතකොට අපි මේකට කියනවා මයිට ෆ්‍රන්ට් එකක් කියලා. මෙන්න මේ විදිහට. අපි නෝමල් ෆ්‍රන්ට් එකක් නම් මෙන්න මේ ආකාරයට තමයි. එතකොට මේක ඇතුළට නිකම්ම පටිය නමලා ගන්න ෆ්‍රන්ට් එක මේ විදිහටත් ගොඩක් අය කරනවා. නමුත් බොහෝ ෂර්ට් අප දකින්න ලැබෙන ගොඩක්ම ඔෆිස් ෂර්ට් වගේම කැෂුවල් හැම ෂර්ට් එකම දැන් මේ වගේ මයිට ෆ්‍රන්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ මයිට ෆ්‍රන්ට් එක හදාගන්න විදිය ටිකක් සංකීර්ණ ක්‍රමයක් තියෙන්නේ. නමුත් මම මේක ඔයාලට පහසු ක්‍රමයට කොහොමද මේක සාදාගන්න කියලා පහසු ක්‍රමයකින්ම කියලා දෙනවා මේක කොහොමද සාදාගන්න කියලා. අපිට මේක වෙනම පටියක් ඇටච් නොකර මේ ඉදිරි පළුව තුලම මයිට ෆ්‍රන්ට් එක හදාගන්න විදිය තමයි අපේ සංකීර්ණ ක්‍රමය වන්නේ. නමුත් ඒක අපි දැන් සරල කරලා සංකීර්ණ ක්‍රමය සරල කරලා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද මේක කරගන්නේ කියලා. එතකොට මට මේකේ තවත් පුළුවන් මේකේ පොකට් එකේ ප්ලේස්මන්ට් එක ලකුණු කරගන්න. පොකට් ප්ලේස්මන්ට් from yoke seam. ඒ කියන්නේ පොකට් එක ස්ථානගත කරන තැන තමයි මේකෙන් කියන්නේ අඟල් 8ක් පහළින්. ඒ කියන්නේ yoke seam එක කියන්නේ මෙන්න මෙතන. එතකොට මෙන්න මේ yoke seam එකේ ඉඳලා අපි අඟල් 8ක් පහළින් තමයි පහළට මේ විදියට ප්ලේස්මන්ට් එක ගන්න. එතකොට අපි එතනින් මාක් එකක් දාගන්නවා. ඊළඟට අපිට තියෙනවා පොකට් එකේ width එක අඟල් 5ක් කියලා. ඒ වගේම පොකට් length එක 5යි කාලා තියෙනවා. එතකොට මෙතන තමයි අපේ center front එක තියෙන්නේ. ඒ කියන්නේ අපේ buttons attach වෙන්නේ මෙන්න මේ line එක දිගේ. එතකොට මෙන්න මෙතන ඉඳලා මම අඟල් 2.5 ඇතුළට තමයි පොකට් එකේ පටන් ගන්න ස්ථානය වෙන්නේ. මම මෙතන 8ක් ලකුණු කරගත්ත තැන තවත් මම රේඛා කිහිපයක් ඇඳ ගන්නවා. මේ අතර රේඛාවක් සහ පහළට රේඛාවක් මම මේ විදියට ඇඳ ගන්නවා. මම මේකේ මේ පැත්තට මං කිව්ව පොකට් එකේ width එක අඟල් 5ක් කියලා. මේ රේඛාව කෙලින් තියෙනවද කියලා අපිට මෙතන ඉඳන් උස චෙක් කරගන්නත් පුළුවන්. මෙතන ඉඳන් 4න් එකක් තියෙනවා. මේ දිගටම 4න් එකක් තියෙද කියලා බලන්න. නැත්නම් මේ ඉර වැරද්ද ඇද වුණොත් අපිට පොකට් එක ඇද වෙනවා. ඒකෝර ওই විදියට ලකුණු කරගෙන මම මේ රේඛාව පහළට දික් කරගන්නවා. දික් කරගෙන මම මේක පොකට් එක දාන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ පොකට් එකට අපි කියනවා pointed pocket එකක් කියලා. එතකොට ඔයාලා දැකලා තියෙනවා මේ වගේ straight pocket එකකුත් තියෙනවා අපිට. මේ වගේ pocket එකකුත් අපිට තියෙනවා. ඒ වගේ මේ වගේ pockets උත් තියෙනවා. ඔන්න ඔය වගේ pockets වර්ග අපිට දකින්න ලැබෙන shirts වල. එතකොට මේ වගේ එකක් curve pocket එකක් සහ මේ වගේ එකක් pointed මේ වගේ pocket එකක් අපි straight pocket එකක් කියනවා. එතකොට මම අද දාගන්නේ මෙන්න මේ වගේ pointed pocket එකක්. එතකොට මේකේ මම point එක හදාගන්න මම මෙන්න මේ රේඛාවේ හරි මැද ලකුණු කරගන්නවා. මේක දෙකට බෙදලා අපිට හරි මැද ගන්න පුළුවන්. එතකොට pocket length එක 5යි කාලක් නේ තියෙන්නේ. මම මෙතන උඩ ඉඳලා 5යි කාලක් ලකුණු කරගෙන යනවා. මුලින්ම මම කොටුව ඇඳ ගන්නවා. එතකොට මේ pocket එකේ center එක තමයි මම මේ මාක් කරලා තියෙන මුලින්ම. එතනින් මම මේ විදිහට සලකුණක් දාගෙන මේ කෙලවරින් මම අඟල් 3 කාලක් ඉහළට ඔසවනවා. අඟල් 3 කාලක් ඉහළට ඔසවලා මේ පොයින්ට් එකට මම මේ ඉර යා කර ගන්න. ඔය ආකාරයට තමයි එතකොට අපේ pointed pocket එකක් සාදා ගන්න. එතකොට මේ කොටස් අපට අවශ්‍ය නැහැ. අපි මේ points 4 අපි box board එකක මාක් කරගෙන අපි මේ pocket එක වෙනම box board කොටසකට පිටපත් කර ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට මෙන්න මේ placard එක ඇඳ ගන්න අවශ්‍යයි. මේ placard එක මම අරන් තිනවා අඟල් 1යි කාලකට. placard එකේ කුඩා කොටසක් මම මේ විදිහට ඇඳගත්තා. එතකොට මේක මැන්නාම ඔයාලට පේනවා ක්ලෝස් කරාම අඟල් 1යි කාලක් තියෙනවා කියලා. එතකොට මේ කොටස තමයි මම මෙන්න මේ බටන් හෝල් එකේ පිටතට අපි එතකොට මේක තමයි center front එක. එතකොට මේක තමයි මගේ placard එක. placard එකේ හරි මැදින් තමයි එතකොට අපි button hole එක මසා ගන්න. මේ විදිහට අපි hole එක ඇඳ මසා ගන්නවා. එතකොට එතනට අපි button එක ওই විදිහට එනවා. එතකොට ඒක තමයි මේ center front එක කියලා මම ගන්න. එතකොට ඔයාලට පේනවා මේ placard එකෙන් භාගයක් ඇතුළට සහ placard එකෙන් භාගයක් පිටට ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට තමයි අපි මේකේ ඉදිරි placard එක සාදා ගන්න. එතකොට මම මුලින්ම කරන්නේ මෙන්න මේ center front එකේ ඉඳලා දැන් මම miter front එකක් නේ අද මේකට හදා ගන්නවා කියුවේ. මම මේකේ placard එකේ භාගයකට වඩා
8න් එකක් කටුවෙන්. එතකොට ප්ලැකට් එකේ භාගයක් කියන්නේ අපි එකයි කාලේ භාගය කියන්නේ 8න් 5. එතකොට 8න් 5න් භාගය මම කිව්වා 8න් එකක් කඩුවෙන් කියන්නේ අඟල් භාගය. ඔන්න ඔය වගේ ප්‍රමාණයක්. එතකොට මේ කුඩා කොටස මම එළියට තියෙන විදිහට තමයි මේකේ ප්ලැකට් එක ඇතුලෙන් ලකුණු කරගන්නේ. එතකොට මම මේ බටන් එන ඒ කියන්නේ මගේ සෙන්ටර් ෆ්‍රන්ට් එකේ ඉඳලා අඟල් භාගයක් එළියට මාක් කරගෙන යනවා. එතකොට සෙන්ටර් ෆ්‍රන්ට් එක වෙන්නේ මෙන්න මේ ලයින් එක. එතකොට අපි මේක මේ විදිහට කරෙන් එන විදිහටම මේ හැඩය ඇඳ ගන්නවා. මේකේ සියලු කොටස් ටික කපාගෙන ඉවරයි ඇඟ කොටස මත. දැන් අපි මේ කොටස් එකින් එක කාබන් කොලයක් තබා ගනිමින් යෝක් කොටස සහ පිටුපස කොටස ඉදිරිපස කොටස් තුනකට වෙන් කරගමු. ඒ එක්කම ඔයාලා මතක තියාගන්න දැන් ඉදිරිපස ප්ලැකට් කොටස සඳහා මම වෙනම රෙදි කොටසක් කපා ගන්න අවශ්‍යයි. එතකොට මේ කොටස මම අඟල් 1.5 පළලට සහ දෙපැත්තෙන් අඟල් භාගය බැගින් බැහැම් වාසි කොටස් දෙකක් තබා ගනිමින් සම්පූර්ණ ප්‍රමාණය 2.5කට අපි කපා ගත යුතු වෙනවා. දැන් මම පෙරත් කොලයක් මත පිටුපස පළුව මම මේ විදිහට කාබන් කොලයක් තබා ගනිමින් ට්‍රේස් කරගත්තා. අපි දැන් මේක වටේට කපා ගන්න. මේ ආකාරයට මම යෝක් එකේ කොටසත් ට්‍රේස් කරගත්තා. කොටස් ටික අපි කපා ගන්නවා. මේ විදිහට මම පිටුපස පළුව දැන් මේ කොළ පාටින් ට්‍රේස් කරපු මම කොළ පාටින් highlight කරලා තියෙන කොටස මේ විදිහට මම වලට පෙන්නනවා. මෙන්න මේ කොටස තමයි එතකොට පිටුපස කොටසට එන්නේ. ඒක මම වෙනම කොටසක් විදිහට මේ විදිහට කපා ගත්තා. එතකොට පිටුපසට එන යෝක් කොටස තමයි මේ මම ට්‍රේස් කරලා අරගෙන තියෙන්නේ. මම ඔයාලට රෙකෝඩින් තියන්නම්. එතකොට මේ විදිහට තමයි යෝක් කොටස එන්නේ. එතකොට මේ කොටස මේ පිටුපස පහළ කොටස දැන් ඔන්න බලන්න පිටුපස කොටස සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට අපි මේ යෝක් කොටස මේ විදිහට නවනවා. නැමුවාම ඔයාලට පේනවා මෙන්න මේ කොටස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට එතනින් ඉස්සරහට තමයි අපි ඉදිරිපස කොටස ඇටච් වෙන්නේ. එතකොට දැන් මම ඉදිරිපස කොටස මෙතනින් කපලා වෙන් කරගන්නවා මේ තැඹිලි පාටින් highlight කරපු කොටස. එතකොට මම මේ බ්ලොක් එක තුලින්ම මම මේ කොටස කපලා වෙන් කරලා ගන්නවා. ඒ වගේම මට ඔයාලට තව දෙයක් මතක් කරන්න අවශ්‍යයි. මේක දැන් මම ඉදිරිපස්ස මගේ පොකට් එකේ වම් පැත්ත කොටසට ප්ලකට් එක හදා ගන්න තමයි මෙතන මම අඟල් භාගයක් ඇතුළට ලකුණු කරේ. මේ විදිහට එළිය පැත්තට අඟල් භාගය ලකුණු කරේ මේ වම් පැත්තේ කොටසට. ඒ වගේම අපි දකුණු පැත්ත කොටසට අපි normal ප්ලකට් එකක් ඒ කියන්නේ normal අපි ප්ලකට් එක ගන්නෙද්දී මෙතන සම්පූර්ණ අඟල් භාගයේ ප්‍රමාණයට අමතරව තවත් අඟලක ප්‍රමාණයක් අපි ඇඳ ගන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපේ ඉදිරිපස දකුණු පැත්තට ගනිද්දී ඒකත් මතක තියාගන්න මෙතනට අඟල් භාගයකට අමතරව මෙතන සිට තවත් අඟලක ප්‍රමාණයක් අපි පහළට ඇඳ ගන්න අවශ්‍යයි. ඒ දකුණු පැත්ත ඇඳ ගැනීම සඳහා. නිසා මම මේ කොටස ඉස්සෙල්ලා කපලා වෙන් කරගන්නවා. අපි මේක රෙද්දේ කපද්දිම මේ අඟල ප්‍රමාණය වැඩි කරමින් අපි කපා ගමු. ඒ කොටස මම කියලා දෙන්නම් කපන අවස්ථාවේ. ඒ වගේම පහළ මම මේ ටේල් බොටම් එකක් නෙවෙයි දාන්නේ ස්ට්‍රේට් බොටම් එකක්. ඒ නිසා මම මේ කොටස කපලා වෙන් කරගනිමින් මේ ඉදිරියේ කපා ගන්නවා. එතකොට මේක තමයි පිටුපස කොටස. මේ තමයි මගේ ඉදිරිපස කොටස. මේක තමයි මගේ යෝක් කොටස. එතකොට පිටුපසට මම මේ යෝක් කොටස තියලා මේ ආකාරයට තියුවහම මේ කොටස මෙතනට ඇටච් වෙනකොට ඔයාලට පේනවා දැන් සම්පූර්ණ අපේ බ්ලොක් එක කම්ප්ලීට් වෙලා තියෙනවා. ඊළඟට අපි ස්ලීව් එක ඇඳ ගන්නවා. දැන් මේ ස්ලීව් එක අඳිද්දී මම මේ විදිහට කොලේ දෙකට නමලා ඇඳ ගන්නවා. එතකොට මේකේ මම මෙතනින් කොටසක් අතහැරලා මම රේඛාවක් ඇඳගත්තා. මෙතන ඉඳන් මම පහළට මගේ ක්‍රවුන් හයිට් එක ලකුණු කරගන්න අවශ්‍යයි. එතකොට ක්‍රවුන් හයිට් එක මම ඔයාලට කොලයකට ලියා ගත්තා හොයාගන්න විදිය. එතකොට ක්‍රවුන් හයිට් එක හොයද්දී ආම් හෝල් සර්කම්ෆරන්ස් එක ඒ කියන්නේ කිහිලිකට වටය බෙදනවා 6. එතකොට 20 6න් බෙදුවාම අපට එනවා මෙන්න මේ අගය. එතකොට මේ අඟලක් අපට කොටස් 6කට බෙදා ගන්න බෑ. මොකද කොටස් 8යිනේ තියෙන්නේ. අපි එතකොට මේ අඟල භාගයක් කියන්නේ 5ක්. එතකොට මේ 5 සම්පූර්ණ 10කට අරගත්තොත් තමයි අපි 6න් බෙදනවා කියලා ගන්නෙ. එතකොට මේක 6න් බෙදද්දී අපිට පුළුවන් මේ විදිහට ආම් හෝල් එක 20යි 6න් බෙදද්දී අපට අගය ඇවිල්ලා තියෙනවා 3.3 අගයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට මේක ආසන්න වශයෙන් අපිට 3.8න් 3කට ගන්න පුළුවන්.
එතකොට අඟල මම කොටස් 10කට වෙන් කර ගත්තොත් කොටස් 10කට වෙන් කර ගත්තොත් ඒන් කෑලි 3ක් තමයි මම 3.3 මෙතන 0.3 කියලා ගන්න. එතකොට කොටස් 3කට මට ආසන්න පුළුවන්. එතකොට 3.8න් 3ට මෙතන අපි අඟල 10කට බෙදාගත්තොත් 5ක් තමයි මෙතන හරි භාගේ. එතකොට එතන ඉඳලා අපි 3ක් ආසන්න වශයෙන් 8න් 3කටම අපිට ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම මේක 3.3 ඒ කියන්නේ 3.8න් 3ක් මෙතන රේඛාවේ ඉඳලා පහළට ලකුණු කර ගන්නවා. ඒක මම කිහිප තැනකින්ම ලකුණු කරගෙන මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. එතකොට මෙන්න මේ උස අපි crown height එක විදිහට තමයි ගන්න. ඊළඟට මම මෙන්න මේ රේඛාවේ එතකොට මෙතන මම අත මුදුන. මෙතන මම අත මුදුන බිඳුව කියලා ගත්තොත් ඊළඟට මගේ මේ crown එකේ arm hole එක අඳින්න ඕන දුර මම සොයා ගන්න අවශ්‍ය වෙනවා. ඒක සොයාගන්නේ මම මේකේ arm hole circumference එක මම බෙදනවා දෙකෙන් බෙදුවාම එතකොට 20 මම දෙකට බෙදුවාම මට එවෙනවා 10ක්. මම මේ 10න් අඩු කරනවා අඟල් කාලක ප්‍රමාණයක්. මෙන්න මේක තමයි ඔයාලා මතක තියාගන්න අවශ්‍ය. එතකොට 10න් කාලක් අඩු කරාම එනවා අපිට 9යි 4න් 3ක්. එතකොට මම ඊළඟට ටේප් එක මේ ආකාරයට 9යි 4න් 3ක් ටේප් එකෙන් අරගෙන මම මෙතන අත මුදුන තැන සිට මෙතන 9යි 4න් 3ක් මෙන්න මේ රේඛාව මත තියෙන්නේ කොතනටද? එතකොට 9යි 4න් 3 මට මෙහෙම පහත් කරන්න බෑ. මේ රේඛාවට ගෑවෙන්නේ කොතනද කියලා බලනවා. හරියට මෙතන අත මුදුනේ මම ටේප් එක මේ විදිහට තියාගෙන 9යි 4න් 3ක් ගෑවෙන තැන මෙතනින් මම මේ විදිහට සලකුණක් දා ගන්නවා. එහෙම ලකුණු කරගෙන මම රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මම ඔයාලට මතකයි මම සාඩි ජැකට් එකක් තුල නම් මේක කොටස් 4කට වෙන් කරා. එතකොට මේක කරන්නේ මම සමාන කොටස් 3කට තමයි වෙන් කරන්නේ. ඇසේ මට්ටමින් කොටස් 3කට වෙන් කරගන්න පුළුවන්. මේ විදිහට කොටස් 3 වෙන් කළා මෙන්න මේ පළවෙනි කොටස ළඟින් මම අඟල් 3 කාලක් උඩ පැත්තට අපි ලකුණු කරනවා. මම මෙතන A කියලා පොයින්ට් එකක් දැම්මොත් මම A වලට 4න් 3ක් තමයි මාක් කරන්නේ. මෙතනට මම B කියලා දැම්මොත් අඟල් භාගයක් ඉහළට මාක් කරනවා. ඊළඟට මම පිටුපස ආම් හෝල් එකේ හැඩය ඇඳ ගන්නවා. එතකොට අපි මේක අඳින්නේ මෙන්න මේ උඩ ලකුණු කරගත්ත සලකුණු හරහා යන විදිහට තමයි රේඛාව ඇඳ ගන්නෙ. පිටුපස ෂර්ට් එක කරද්දි මෙන්න මේ ආකාරයට තමයි අපි ආම් හෝල් එක ඇඳ ගන්නෙ. ඔන්න ඔය විදිහට තමයි ඒ කියන්නේ සම්පූර්ණම අපේ ආම් හෝල් එක එළියට තමයි අපි ඇඳගන්නේ. ඊළඟට මම මේක තුළම ඉදිරිපස පළුව ඇඳ ගන්නවා. එතකොට ඉදිරිපස පළුව අඳිනකොට අපි මෙන්න මේ මෙතන B වල සිට මෙන්න මේ තියෙන කොටස මම මෙතනට අපි C කියලා දැම්මොත් ආම් හෝල් එක කෙලවර BC කියන දුරේ හරි මැද ගන්නවා. එතන හරි මැද ඉඳන් මම අඟල් කාලක් ලකුණු කරනවා ස්ලීව් එකේ ඇතුල් පැත්තට. ඊළඟට ඒකේ ආම් හෝල් එක අඳින්නේ මම මේ ආකාරයට මම මේ කර්ව් එකෙන්ම මේ විදියට ඇවිල්ලා B හරහා පහළට එනවා. පහළට ඇවිල්ලා මෙතන මම D කියලා දැම්මොත් අපි මෙන්න මේ D හරහා යන විදියට හැඩය ඇඳ ගන්නවා. මේක ඇඳහම කොහොමද කියලා බලන්න. ඔන්න ඔය විදියට තමයි එතකොට අපි ඉදිරිපස ආම් හෝල් එක ඇඳ ගන්න. එතකොට ඉදිරිපසින් විතරයි අපි ඇතුළට මේ විදියට හැඩය ඇඳගන්නේ. පිටුපස අපි හැඩය මේ විදියට රවුමට තමයි ඇඳගන්නේ. එතකොට දැන් ආම් හෝල් එක ඇඳන අවසానයි. ඊළඟට ස්ලීව් එකේ ලෙන්ත් එක ලකුණු කරන්න අවශ්‍යයි. ස්ලීව් ලෙන්ත් එක 9යි 4න් 3යි. 9යි 4න් 3ක් මම මේ බිඳුවේ සිට පහළට ලකුණු කරනවා. ලකුණු කරමින් ඊළඟට ස්ලීව් ඕපනින් එක ලකුණු කරන්න අවශ්‍යයි. ස්ලීව් ඕපනින් එක 15ක් ඇවිල්ලා තියෙනවා. ඒක දෙකට බෙදුවම 7මාරක් මම මේ රේඛාව දිගේ 7මාරක් ලකුණු කරනවා. ඊළඟට මම මේ විදිහට යා කරනවා. ඊළඟට වගේ ස්ලීව් එකේ hem එකක් ඇඳ ගන්න අවශ්‍යයි. මම ස්ලීව් එකේ hem එකත් මේකෙම ඇඳ ගන්නවා. මේකේ මම අඟලා පහළට ලකුණු කරගෙන යනවා. ඊට පස්සේ මම මේ විදිහට යා කර ගන්නවා. යා කරගෙන මම මෙන්න මේ රේඛාව දිගේ මම ස්ලීව් එක නවරනවා. ඊළඟට මම මෙතන මගේ hem එකේ ප්‍රමාණයට මම තදින් මේ විදිහට පොඩ්ඩක් ඇඳ ගන්නවා. ඇඳගත්තාම මගේ මෙතන මේ මාක් එක හිටලා තියෙනවා. මේ විදිහට හැඩය ඇඳ ගන්න. දැන් ওই විදිහට තමයි අපි ස්ලීව් එක සාදාගන්නේ. එතකොට ස්ලීව් එක මේ ආකාරයට තමයි එන්නේ. මට පුළුවන් මේ පිටුපස පළුව මේ විදිහට තියලා ඉදිරිපස මේ ලයින් එක කපලා ඉවත් කරන්න පුළුවන්.
ඊළඟට අපි කොළ එක අඳින්න ගමු. මම මුලින්ම ඉහළින් රේඛාවක් ඇඳ ගන්නවා. අපි කොළ height එක සලකුණු කර ගන්නවා. මේකේ තියෙනවා height of කොළ center back 1.4 කියලා. 1.4කට මම කොටුවේ උස ඇඳ ගන්නවා. මේ කොළ එකේ පළල හැටියට අපි ගන්නේ neck round එක දෙකෙන් බෙදලා එන අගය. එතකොට 16 දෙකෙන් බෙදුවම 8ක් එනවා. 8ක් මම මේ රේඛාව දිගේ ලකුණු කර ගන්නවා. ඊළඟට අපි මේකට පහලින් කොළ බෑන්ඩ් එකක් මාක් කර ගන්නවා. කොළ බෑන්ඩ් එක ඇවිල්ලා තියෙනවා 1.1 කියලා. ඊළඟට මම මේ කොළ එකේ පහළට කොළ බෑන්ඩ් එක පැත්තට අඟල් කාලක් ලකුණු කර ගන්න. මෙන්න මේ කෙළවර. ඊළඟට මෙතන කොටුවේ කෙළවරින් මේ ඉර දිගේ එළිය පැත්තට මම 8න් 3ක් අඟල් භාගයක් වගේ ප්‍රමාණයක් මම 8න් 3ක් ලකුණු කර ගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ මම මේ ලක්ෂ දෙක හරහා රේඛාවක් ඇඳ ගන්නවා. මේ විදිහට රේඛාවක් ඇඳගෙන මම මේ රේඛාව තුල මම මේකේ කොළ පොයින්ට් එක ලකුණු කරනවා. අපේ කොළ පොයින්ට් එක තියෙනවා 2.1 ප්‍රමාණයක්. 2.1 මම මෙතන පහත් කරගත්ත තැන ඉඳලා ඉර දිගේ ලකුණු කරගන්න. මම මේ කොළ එකේ මැදට දා මේ ඉහළට ලකුණු කරගත්ත තැන දක්වා අඩුවන ක්‍රමයට මේ විදිහට හැඩේ හැඳ ගන්න. ඊළඟට මෙතන මම එළියට ලකුණු කරගත්ත තැන ඉඳන් ඒ කියන්නේ මගේ කොළ බෑන්ඩ් එක පැත්තට පහත් කරපු අඟල් කාල මම මෙතන මැදට දක්වා මේ විදියට හැඩය රවුන්ඩ් කර ඇඳ ගන්න. ඊළඟට මට තියෙන දැන් ඉතුරු කොළ බෑන්ඩ් එකේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න. කොළ බෑන්ඩ් එකට අමතරව මම මේකට එකතු කරනවා half placket width එක. එතකොට placket එකේ අපි පළල ගත්තේ අඟල් 1යි කාලා. එතකොට අඟල් 1යි කාලේ භාගය කියන්නේ 8න් 5ක ප්‍රමාණයක්. එතකොට 8න් 5ක් මම මේ විදියට එළියට ලකුණු කර ගන්නවා. ලකුණු කරමින් මම කොටුවක් ඇඳ ගන්නවා. ඊළඟට මම මේක ඇතුළත මේ එළියට ලකුණු කරගත්තු ඇඳගත්තු කොටුව ඇතුලේ මෙතන පහළ කෙළවරේ ඉඳන් ඉහළට 8න් එකක් ලකුණු කර ගන්න. ඒ 8න් එකක් ලකුණු කරගත්ත තැන සිට කොටුවෙන් එළියට නැවතත් 8න් එකක් ලකුණු කර ගන්න. ඊට පස්සේ මම මෙතන කොළ බෑන්ඩ් එකේ මෙතන අපේ කෙළවර හැඩය හදා ගන්නවා. මෙතන අපිට ලස්සනට රවුන්ඩ් කරලා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ කොළ බෑන්ඩ් එක හරි මැදින් දෙකට බෙදුවතින් මේ කොටසේ මැදට වෙන්න මම 8න් එකක් පහළට මාක් කරනවා. ඒ හරහා යන විදියට කොළ එකේ බෑන්ඩ් එකේ හැඩය ඇඳ ගන්නවා. මේ වලට පේනවා මෙතනින් ප්‍රමාණය චුට්ටක් වගේ වැඩි වෙලා තියෙනවා. අපි දැන් මේකත් කපලා වෙන් කර ගන්නවා. එතකොට මම නැම්මට නමල තමයි මේ කොළ එක හැඳගත්තේ. එතකොට මේ ආකාරයට අපිට කොළ එක එනවා. කොළ බෑන්ඩ් එක මේ විදිහට එනවා. අපි මේ පොකට් එක බෝඩ් එකක් මත තබා ගනිමින් මේ විදිහට ඇඳ ගන්නවා. මුලින්ම මම මේකේ තියෙන පොයින්ට්ස් ටික මේ බෝඩ් එකට ලකුණු කර ගන්නවා. අපිට මේක කුඩා සිදුරක් දමා ගනිමින් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ පොයින්ට්ස් ටික යා කර ගන්නවා. මේකම වටේට කපා ගන්නවා. එතකොට මම දැන් අපේ සියලුම කොටස් ටික සාදාගෙන අවසానයි මේ තියෙන්නේ අපේ ඉදිරිපස පළුව. එතකොට අපි මේකේ අපේ ග්‍රේන් ලයින් එක ඇඳ ගන්න අවශ්‍යයි. එතකොට ග්‍රේන් ලයින් එකේ අපේ සයිස් එක තමයි කොළ සයිස් එක 16 ෆ්‍රන්ට් එක. ඒ වගේම අපි මේකෙන් කපන්න ඕන පීසස් ගණන 2 පීසස් කියලා ඇඳ ගන්න. එතකොට අපි මේ ග්‍රේන් ලයින් එක සෙල්වේජ් එකට සමාන්තරව තමයි තියලා කපා ගන්න. ඉතින් මම හිතනවා අද මෙන්න මේ ෂර්ට් එක මසා ගන්නට කලින් අපි බ්ලොක් එක සාදාගත යුතු වෙන්නේ. මේ බ්ලොක් එක මම ටිවරදිව ඔයාලට පියවරින් පියවරට කියලා දීලා තියෙනවා. ඒ නිසා ඔයාලා සියලු දෙනාම මේ බ්ලොක් එක සාදා ගන්න
එතකොට ඔයාලට මං හිතන්නේ මේක ඇතර විනාඩි 15ක් 20ක්වත් යන්නේ නැහැ. ඉතාමත්ම අඩු කාලයකින් මේ ෂර්ට් එකේ බ්ලොග් එක හදා ගන්න පුළුවන්. අද මම ඔයාලට මේක කියලා දෙමින් කරන නිසා ලොකු කාලයක් යනවා වගේ ඔයාලට දැනුණාට ඔයාලට තේරෙයි මේක ඔයාලා තනියෙන් කරන විට විශාල කාලයක් යන්නේ ඉතාමත්ම අඩු කාලයකින් නිවැරදි ෂර්ට් බ්ලොග් එකක් කපා ගන්න පුළුවන් වෙනවා කියලා. අද ලෙසන් එක තුලින් ඔයාලට මම මෙන්න මේ නිවැරදි බ්ලොග් එක සාදා ගන්න ආකාරය විතරයි කියලා දීලා තියෙන්නේ. එතකොට ඔයාලට ෂර්ට් එකක් මැසීම කියන දෙක කොටස කියන වීඩියෝ එක තුලින් ඔයාලට මෙය නිවැරදිව කපා ගන්න ආකාරය සහ මේ නිවැරදිව මසා ගන්න ආකාරය ඔයාලට පියවරෙන් පියවරට කියලා දීලා තියෙනවා. ඉතින් මම පුළුවන් ඉක්මනින් ඒ වීඩියෝ එකත් ඔයාලා වෙත පත් කරනවා. ඒ නිසා අද මේ වීඩියෝ එක බලලා ඔයාලා මේ බ්ලොග් එක සාදා ගන්න. ඔයාලට දන්නේ නැති කාරණා තියෙනවා නම් ඔයාලා පොතක සටහන් කරගන්න. ඉතාමත්ම වටිනා දැනුමක් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඔයාලා ඒ දේ කරලා ඊළඟ වීඩියෝ එකට සූදානම් වෙයි කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් අදට මම නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.